සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය අපේ පඬිත හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණ පුරණ කාරුණික පින්වත්නි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වාසය කරන සදැහැති මේ පිනතියන් අද මේ උතුම් පුණ්‍ය භූමියට එකතු වෙලා පුණ්‍ය භූමිය කේන්ද්‍රගත කරගෙන උතුම් කුසල පුණ්‍ය ධර්මයන් වැඩි දියුණු කරගන්නට සූදානම් වන වෙලාව වෙසක් සඳ අහසේ මතුවෙන වෙලාවේ ලෞතර බුදු උපතක් පිළිබඳව අපි ගෞරවයෙන් සිහි කළා වගේම ඇසල සඳ කෙමෙන් මෝදු වෙන මේ වෙලාවේ සද්ධර්මයේ උපත බුදු පුතුන්ගේ උපත සිහිපත් කරමින් පුණ්‍යමය ඇසල සමයයි උදා වෙමින් පවතින්නේ වස්සාන සමය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම උතුම් ගුණ පුරා ගන්නට උපකාර වුණු උපකාර වෙන පුණ්‍යමය අවධියයි මේ ශාසනයේ මගඵල ලැබූ උතුමන් පිළිබඳව විමසලා බැලුවොත් ඒ උතුමන් වහන්සේලා අතරත වැඩි දෙනා වහන්සේ මගඵල නිවන් අවබෝධ කළ අවධිය මේ වස්සාන සමය වෙනවා සිව්වන පිරිසට අප්‍රමාණ ශාන්තියක් සැලසෙන ඒ උතුම් වස්සාන සමය නිමිති කරගෙන ඇසල පුරපසළොස්වක පොහොය වෙනුවෙන් සිද්ධ කරන තෙහෙවස් සමාදන් වීමේ සීල භාවනා වැඩසටහනයි දැන් ආරම්භ වුණේ තෙහෙවස් සමාදන් වෙලා සම්බුදු ගුණයට ගෞරව උපහාර දක්වලා මල් පහන් සුවඳ පූජාවන් සහිත උදෑසන ආහාර සම්බුදු පූජාවන් පවත්වලා කුසල සිත් සමුදායක් සිතේ ජනිත කරගෙන
සිත් නිවා සනසාගෙන ඉන්න මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි හැම දෙනාගේම සූදානම. අපේ හාමුදුරුවන් වහන්සේ අපට සිහිපත් කළා කල්ැතුවම සතිපට්ඨානය මූලික කරගත්ත ආනාපාන සති දේශනාව පිළිබඳව පැහැදිලි කර දෙන හැටියට ඊ타ත්ම අමාරු ගැඹුරු කාර්යයක්. අපට ආනාපාන සතිය සති කමඨහනක් හැටියට පහසුවෙන් කතා කරන්න පුළුවන් සම 40 කමඨහන් අතරේ එන අනුස්සති භාවනාවක් හැටියට. ඒත් සතර සතිපට්ඨානයේ එන කායානුපස්සනාව යටතේ දක්වන ආනාපාන සති භාවනාව අර තරමින්ම සරලව දක්වන්නට පුළුවන් කමක් නැහැ. මෙතනදී ආනාපාන සතිය සතර සතිපට්ඨානයක් හැටියටම වැඩෙන්නට ඕන, වඩන්නට පුළුවන් වෙන්නට ඕන. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති කියන තැන වෙනකම් කායානුපස්සනාව යටතට සුඛපටිසංවේදී පීතිපටිසංවේදී චිත්ත සංඛාර පටිසංවේදී පස්සම්භයං චිත්ත සංඛාරං යන පිළිවෙලින් වේදනානුපස්සනාව කියවෙනවා. චිත්තපටි සංවේදී අභිප්පමෝදයං චිත්තං සමාදහං චිත්තං විමෝචයං චිත්තං මේ කාරණා එක්ක චිත්තානුපස්සනාව යටතේ ආනාපාන සතිය කියවෙනවා. අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී මේ ආකාරයෙන් ආනාපාන සතිය ධම්මානුපස්සනාව හැටියට භාවිත වෙනවා. එනිසා සතර සතිපට්ඨානයට අනුබද්ධව ආනාපාන සතිය වෙන් කරලා අරගෙන වෙනම කර්මස්ථානයක් හැටියට ආනාපාන සති දේශනාව පිළිබඳව පමණක් කතා කරන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. එනිසා අපි හැමෝටම සිද්ධ වෙනවා සතර සතිපට්ඨානයේ පිළිබඳවම කිසියම් විමසීමකට ලක් කරන්න. සතර සතිපට්ඨාන දේශනාව පිළිබඳව අපි සොයා බලනකොට අපේ පිනතියන්ට හුඟක් හොඳින් මතකයි සූත්‍රයේ ආරම්භයේම ලැබිය යුතු ආනිසංස පහක් පිළිබඳව දේශනා කොට ඇති බව. සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන පස්වෙනි කොට ඇති
පංචවිධ ආනිසංසයක් පළමු කොට දක්වනවා. මෙන්න මේ ආනිසංස පහ සාක්ෂාත් කිරීම සඳහා ගත වෙන්නට පුළුවන් අවමහා උපරිම කාලය සූත්‍ර දේශනාවේ අගින් දක්වනවා. අවම වශයෙන් දින 7ක්, උපරිම වශයෙන් අවුරුදු 7ක්. දින 7ත් අවුරුදු 7ත් යන මේ කාල පරාසය තුල මෙන්න මේ ආනිසංස පහ සාක්ෂාත් කළ හැකි. ඒ ආනිසංස පහ ලබා ගන්නා වූ ක්‍රමයයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ අදහස අපි ධර්මානුකූලව තවදුරටත් අර්ථය මතු කරගත්තොත් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. සමුදය ප්‍රහාණය නොකොට සමුදය ධර්මයන්ගේ ප්‍රහාණයනුයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. අපේ පින්වතුන් ඒ ගැන දන්නවා. එහෙනම් ඔය කියන පංචවිධ ආනිසංසය දින 7ක් වැනි පුංචි කාලයක් තුල උවත් සාක්ෂාත් කරගන්නට නම් සමුදේද ප්‍රහාණය වෙන්න ඕන. සමුදේ ප්‍රහාණය ගැන කතා කරනකොට ඒ දුකට හේතු ධර්මයන් දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ. දුක නැවත නැවත හට ගැනීමට හේතු වූ ධර්මයක්. මෙන්න මේ කෙලෙස් සහගත වූ මේ ධර්මතාවයන් සංසිඳුවන අවස්ථා තුනක් අපි බණ දහම් අහන අය හැටියට ඉගෙනගෙන තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද හැටියට. තදංග විස්කම්බන සමුච්ඡේද. එතකොට අර නිවන පස්වෙනි කොට ඇති පංචවිධ ආනිසංසයම ලබන්න බෑ තදංග විස්කම්බන ප්‍රහාණයේදී. තදංග විස්කම්බන ප්‍රහාණයේදී මුල් ආනිසංස තුන යම් කලකට ලැබිය හැකි වෙනවා. රූපී අරූපී ධ්‍යාන සමාපatti උපදවාගත් කල්හි ඒ හිතේ කෙලෙස් දැවිලා දහණය වෙලා. ඒ හිත කෙලසෙන හිතක් නෙවෙයි. මහා කල්ප 20000කට මහා කල්ප 40000කට මහා කල්ප 60000කට මහා කල්ප 84000කට අරූපී ධ්‍යාන කුසල විපාක වශයෙන් හම්බ වෙන තැන ඒ බඳු අති දීර්ඝ කාලයක් නොකෙලසෙන හදමඩලක් ඇතුව පවතින්න පුළුවන්. විසුද්ධියක් තියෙනවා. ශෝක පරිදේවය එතනට අදාළ නැහැ. කායික මානසික දුක්ඛ දෝමනස්යෝ යෙදෙන්නේ නැහැ. හැබැයි මේ ආනිසංස තුන ලැබුණට ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි ක්‍රියාය කියන මේ මගඵල නිවන ඒ ප්‍රමාණයෙන් ලබන්නත් බෑ. ඒ කර්ම ආයු ගෙවෙනකොට ඒ ආනිසංසයෝද
අහිමි වී යනවා. එනිසා සතර සතිපට්ඨානයෙන් ක්ලේශ ප්‍රහාණය පිළිබඳව වදාරන්නේ තදංග විස්කම්බන සීමාවද ඉක්මවා ගිහිල්ලා සමුච්ඡේද ප්‍රහාණයක් විය යුතු බවයි. නැවත නොහට ගන්නම කෙලෙස් ටික දවා දමන්නට, ශ්‍රේකොට දමන්නට නොහැකි වූ තැනක නිරෝධයේ සාක්ෂාත් වීමක් වෙන්නට ඉඩක් නැහැ. එහෙනම් නිරෝධයේ සාක්ෂාත් වෙන්නට නම් ඒ තරමට සමුදය ධර්මයන්ගේ ප්‍රහාණයද විය යුතු වෙනවා. දැන් ඒ අනුව ඔබට පැහැදිලි වෙන්නට ඕන තදංග විස්කම්බන සමුච්ඡේද දක්වා සමුදය ධර්මයන්ගේ ප්‍රහාණය වෙලයි නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන. එහෙමනම් දැන් සතර සතිපට්ඨානය කියන්නේ සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කල යුත්තේ කුමක්ද කියන වැඩපිළිවෙලයි අපි මින් හඳුනාගත යුත්තේ. එතකොට සමුදය ධර්මයන්ගේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ කොතනද කොහොමද? අපේ පින්වතුන් අහලා මතකයේ තියෙනවා. දුක පිරිසිඳ දකින්නවා යන කාරණාව. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පිරිසිඳ දතිය යුක්ත පරිඤ්ඤය ධර්මය. සමුදය සත්‍ය කියන්නේ ප්‍රහාණය කළ යුක්ත. නිරෝධය කියන්නේ සාක්ෂාත් කළ යුක්ත. මාර්ගය කියන්නේ වැඩි යුක්ත. සමුදය ප්‍රහාණය වෙන්න නම් දුක පිරිසිඳ දත යුතු වෙනවා. දුක පිරිසිඳ දැකීමෙනුයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වීමෙනුයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. දැන් ඔබට වඩාත් පැහැදිලි වෙන්නට ඕන සතර සතිපට්ඨානය කියලා කියනකොට මේ සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහෙන් දුක පිරිසිඳ දකින වැඩපිළිවෙලයි කියන අදහස. සතර සතිපට්ඨානය කියලා කියන්නේ මාර්ග සත්‍යයට අයිති වූවා. මාර්ග සත්‍යයටයි අයිති. මාර්ගය කියලා කියනකොට සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වන විදිහෙන් කල යුතු වෙනවා. අන්න ඒ වැඩපිළිවෙලයි සතර සතිපට්ඨානය තුලින් මහා කරුණිකයන් වහන්සේ ලෝකයට අනුශාසනා කළේ. මේ ටික අපි වඩාත් නැවත නැවතත් සිහිපත් කළේ මේ කායානුපස්සනාව යටතේ ආනාපාන සති කර්මස්ථානයේ චතු සම්පජඤ්ඤ භාවනාව, ඉරියාප්ත සති භාවනාව, දෙතිස් කුණුඹ පිළිබඳව භාවනාව, ධාතු මනසිකාරය පිළිබඳව භාවනාව, නව ත්‍රිවිධ භාවනාව කියලා කර්මස්ථාන 14ක් පිළිබඳව මෙහි කියවේ. එතකොට මේ මොන කර්මස්ථානයේ වුණත්
ඒක කාටවත් සරලව ගන්න, සරලව කතා කරන්න ඉඩක් නැහැ. ඇයි මේ කෘත්‍ය මෙහි ක්‍රියාව සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන ප්‍රමාණයට විය යුතු වෙනවා. සූත්‍ර දේශනාව ආරම්භයේම ඒ ගැන අවධාරණය කොට ඇති බැවින්ද සූත්‍රයේ අවසානයේහි ඒ සඳහා ගත විය යුතු කාලයද නිශ්චිතව දක්වා ඇති බැවින්ද අපට මඟ හරින්නට එහෙම නොවේයි කියන්නට අපි කාටවත් පුළුවන් කමක් නැහැ. ආනාපාන සතිය වේවා, ඉරියාප්ත සතිය වේවා, චතු සම්පජඤ්ඤය වේවා, දෙතිස් කුණුපයන් පිළිබඳව වේවා, ධාතු මනසිකාරය නවතිවතිකය වේවා, මේ සියල්ල මෙන්න මේ ඵලයේ සාක්ෂාත් වන ආකාරයෙන් කළ යුතු වෙනවා. ඒ ප්‍රතිඵලය ලැබෙනවා නම් විතරයි කායානුපස්සනාව කියලා කියන්න පුළුවන් වෙන්නේ. සතර සතිපට්ඨානය කියලා කියන්න පුළුවන් වෙන්නේ. එයි බුදුරජාණන් වහන්සේ ආනිසංස පහ දක්වමින් සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද කියන අදහස පළමු කොට ඍජුවම දක්වා ඇති බැවින් ඒ නිසා අපි කායානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා අපට කැමති ප්‍රමාණයකින් අපට ඕන විදිහට කතා කරන්නට පුළුවන් ඉඩක් නැහැ. ඒක සතර සතිපට්ඨානය නම් සමුච්ඡේද දක්වා සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන ප්‍රමාණයෙන් විය යුතු වෙනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ ශාසනය අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා තම තමන්ගේ තම නැනපමණින් තම තමන්ට තේරෙන ප්‍රමාණයෙන් කියලා. කෙනෙකුට ඕනම විදිහේ සරල බවකින් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි දැක්ම කියන එක සමුච්ඡේද ප්‍රහාණයෙන් නිරෝධේ සාක්ෂාත් වෙන තැන දක්වාම යෙදිලා තිබුණු නැත්තම් ඒක සතර සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ නැහැ. ඇයි අපි එහෙම අවධාරණය කරන්නේ? මේ හැම වචනයක් එක්කම අරුතක් තියෙනවා. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද බික්ඛවේ මේ ශාසනයෙහි මහණ. අපි ඒක දීර්ඝ කළොත් මේ ශාසනයෙහි මෙහෙණ. මේ ශාසනයෙහි වසු. මේ ශාසනයෙහි වසී.
දැන් සතර සතිපට්ඨානේ පනවලා තියෙන්නේ මේ ශාසනයේ කෙනාට. මේ ශාසනයෙහි කායානුපස්සී වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ අන්‍ය ශාසනවල තියෙන නිසා. දැන් අන්‍ය ශාසනවල විදිහ නෙමෙයි මේ ශාසනයේ විදිහයි මෙතනදී අපි හොයන්න ඕන. මේ ශාසනයේ මහාන, මේ ශාසනයේ මෙහෙන, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවසිය කායේ කායානුපස්සී වෙන්නේ කොහොමද? එතකොට මේ ශාසනය කියලා කියන්නේ ඇයි? මේ ශාසනයේ මහාන කියලා කියන්නේ කාටද? මේ ශාසනයේ මෙහෙන, මේ ශාසනයේ උවසු ඇසිය කියන්නේ කාටද? අන්න ඒ වචනේ අරුත අපි හොයාගෙන ගියොත් අපට හම්බ වෙනවා අසුතවා පුතුජනෝ කියලා පුතුජන භූමිය. අරියාණං අදාස්සාවේ අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදාස්සාවේ සප්පුරිස ධම්මස් අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මේ ආර්යයන් සත්පුරුෂයන් නොදකින ආර්ය සත්පුරුෂ ධර්මයේ අදක්ෂ නොහික්මුණු උදවිය අසත්පුරුෂ භූමියයි පුතුජන භූමියයි ඇසුරු කරන්නේ. ඒ අය මෙනෙහි කළ යුත්ත දන්නේ නැහැ. නොමෙනෙහි කළ යුත්ත දන්නේ නැහැ. ඔන්න ඔය පුතුජන භූමිය ඉක්මවලා යම් කෙනෙක් සුතවාචකෝ ආර්ය ශාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ ලබයි නම් අන්න එයා මේ ශාසනය වෙනවා. එයා මේ ශාසනය වෙනවා. එතකොට ශ්‍රුතවත් ශ්‍රාවකයා කියලා කියනකොට ත්‍රිපිටකයක්ම දරාගත්ත බව නෙමෙයි ඉන් කියවෙන්නේ. ත්‍රිපිටකයම දරාගත්තත් කටපාඩම් කරගත්තත් මේ ශාසනයේ නොවෙන්න පුළුවන්. කෝටිල හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තිය සිහි කරලා බැලුවොත් ත්‍රිපිටකධාරී කෝටිල හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කළේ හිස් කෝටිල කියලා. තුච්ච කෝටිල කියලා. මේ ශාසනය තුල යාගේ උන්වහන්සේගේ දැනුම කිසි වටිනාකමක් ඇති බවකින් උන්වහන්සේ පෙන්වුවේ නැහැ. එනිසා මෙතනදී ශ්‍රුතවත් ශ්‍රාවක භාවය කියලා කියනකොට මොකද මේ ශාසනය අනුපාදා පරිනිර්වාණය ඉලක්ක කරගත්ත ඉගැන්වීම. ඒකයි මූලික පරමාර්ථය. අන්න ඒ අනුපාදා පරිනිර්වාණය පිණිස හික්මෙන දහමක් දන්නවනම් ඒක ස්වල්ප ප්‍රමාණයකින් වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය මේ ශාසනයේ හිමිකම ලබනවා. දැන් අපි මේ සූත්‍රයට අනුව කතා කළොත් තදංග විස්කම්බන සමුච්ඡේද දක්වා ක්ලේශ ප්‍රහාණය වෙලා නිවන පස්වෙනි කොට ඇති පංචවිධ ආනිසංසය සාක්ෂාත් වන ආකාරයෙන් කායේ කායානුපස්සී වෙන්නේ කොහොමද? චිත්තේ චිත්තානුපස්සී වෙන්නේ කොහොමද? වේදනාසු වේදනානුපස්සී වෙන්නේ කොහොමද? ධම්මේසු ධම්මානුපස්සී වෙන්නේ කොහොමද කියලා අසා දැනගත් කෙනා මේ ශාසනයේ.
එතකොට එයා දන්නවා වෙන්න ඕන ඔන්න ඔය කියන ප්‍රතිඵල ටික ලැබෙන්න ප්‍රහාණය විය යුතු දේ ප්‍රහාණය වෙලා සාත්සාත් විය යුතු දේ සාත්සාත් වෙන විදිහේ දුක පිරිසිදු දකින්නේ මෙහෙමයි කායානුපස්සී වේදනානුපස්සී චිත්තානුපස්සී ධම්මානුපස්සී වෙන්නේ මෙහෙමයි කියන ක්‍රමය පිළිබඳව දැනුවත් වෙලා තියෙන්න ඕන. ඒ දැනුම අතිශයින් ගැඹිරයි. මේ හැම වචනයකටම අර්ථය තුල ලැබලා තියෙන්න ඕන. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් ආනාපාන සතිය කියන කර්මස්ථානය ගැන කතා කළොත් දැනගෙන තියෙන්න ඕන වීරියෙන් කෙබඳු ප්‍රමාණයක වීරියක්ද නුවණ කෙබඳු ප්‍රමාණයකද සම්පජානෝ සතිමා කෙබඳු ප්‍රමාණයකින්ද මේ කතා කරන්නේ වීරිය නුවණ සිහිය ඒ වීරිය නුවණ සිහිය භාවිතා කරමින් ආනාපාන සතිය වඩන්නට ඕන නිකන් නෙමෙයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස මෙන්න මේ ටික ප්‍රහාණය වෙන විදිහට මේ ටික අතහැරෙන විදිහට එතන දේශනා කළේ නේ අවිද්‍යා දෝමනස්ස දෙක විතරක් විනය්‍ය ධර්ම හැටියට විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස විනය්‍ය ලෝකේ ලෝකේ කියන වචනයකුත් තියෙනවා. එතකොට අවිද්‍යා දෝමනස්ස දෙක අතහැරෙන්න ඕන. මොන වගේ ප්‍රමාණයකින්ද කියන අදහස මේ තුල අපි අර්ථය මතු කරගත යුතු වෙනවා. ලෝකය කියන්නේ මොකක්ද? මේවට අර්ථය ගන්නෙ නැතුව ආනාපාන සතිය සතිපට්ඨාන භාවනාවක් හැටියට අපි කාටවත්ම භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා අවිද්‍යා දෝමනස්ස කියන දෙක ගත්තොත් විස්කම්බන ප්‍රහාණයේදී විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව කියනකොටම ඔය කියන මට්ටම ඉක්මවලා රූපී ධ්‍යාන මට්ටමේදී අරූපී ධ්‍යාන මට්ටමට යනකොට කොච්චර දුරට කෙලෙස් වලින් දුරස් වෙලා දැන් අවිද්‍යා දෝමනස්ස දෙක එතන නෑ. හැබැයි මේ වදාරන්නේ නිවන පස්වෙනි කොට ඇති ආනිසංසයක් ලබන පිළිවෙත පිළිබඳ. ඒ නිසා මෙතනදී අපි බලන්නට ඕන විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා වදාළේ ඇයි කියලා. ඒ අර්ථයත් හොයාගන්නේ නැතුව ආනාපාන සතිය පිළිබඳව සැබෑ අරුතක් මතු කරගන්න අමාරු වෙනවා. පින්වතුනි ඔබට ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා.
නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනසට ධම්ම. මේ සලායතනයට අරමුණු ලැබෙනවා. මේ අරමුණු ලැබෙන වෙලාවේ ඔබට කරන්න පුළුවන් කාර්යයන් මොනවද කියලා බැලුවොත් ඒ පේන රූපේහි ඔබ රූපයක් දකින්නවා කියලා හිතන තැන ඒ හම්බ වෙන රූපේහි එක්කෝ ඔබට කැමති වෙන්න වෙනවා. ඒ අරමුණ ඉෂ්ටනම් කාන්තනම් මනාපනම් ඒ අරමුණේ ඇලෙනවා. ඒ ලැබෙන අරමුණ අනිෂ්ට අකාන්ත නම් අපි ඒ අරමුණෙහි ගැටෙනවා. ඉෂ්ටත් නේ අනිෂ්ටත් නේ මධ්‍යස්ථාරම්මන නම් ස්වභාවයෙන්ම අපි ඒ අරමුණෙහි මධ්‍යස්ථ වෙනවා. උපේක්ෂා සහගත. දැන් අපට බාහිරයෙන් සලායතනයේට අරමුණක් හමු වෙන වෙලාවේ එක්ක කැමති වෙන්න වෙලා එක්ක අකමැති වෙන්න වෙලා එක්ක මැදහත් වෙන්න වෙලා කැමැත්ත කියන තැන අවිද්‍යාව ලෝභය නියෝජනය වෙනවා. අකමැත්ත කියන තැන පටිඝය ද්වේෂය නියෝජනය වෙනවා. මධ්‍යස්ථ බව කියන තැන ඒ යෙදෙන උපේක්ෂාව මෝහය නියෝජනය වෙනවා. එතකොට දැන් ඔබට බාහිරයෙන් රූප ශබ්ද ආදී අරමුණු යම් යම් ආකාරයෙන් ලැබෙයිද ඒ ලැබෙන අරමුණෙහි ඔය සීමාව ඉක්මවා යන්න බෑ. එක්ක කැමති වෙන්න ඕනේ එක්ක අකමැති වෙන්න ඕනේ එක මැදහත් වෙන්න. කාම ලෝකයේ ඉක්මවනකොට කැමති වෙන්න අකමැති වෙන්න දේ හම්බ වෙන්නේ නැහැ. චතුර්ථ ධානයෙන් එහාට යනකොට සිත උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත භවයේදීත් ලෝභ දේශ දෙකේ දෙන්නේ නැහැ. අවිද්‍යාව දෝමනස්සේ දෙන්නේ නැහැ. අවිද්‍යාව දෝමනස්ස දෙක නොයදුනාට ඒ අවිද්‍යාව දෝමනස්ස දෙකෙන් සහ මුලින් මිදිච්ච අවස්ථාවක් හැටියට සලකන්නේ නැහැ. නැවත අවිද්‍යාව දෝමනස්සේ උපදින්න තියෙන හේතුව මේ අවිද්‍යාව සහගත මෝහයත් එක්ක පවතින නිසා. එතකොට විස්කම්බන ප්‍රහාණයෙන් සමාපatti කුසලතාවයන් මතු කරගත්තත් අවිද්‍යා දෝමනස්යන් විනෙය්‍ය වෙලා නැහැ. ඒක යටපත් වෙලා විතරයි. නැවත මතුවෙන්න හේතු තියෙනවා. අරූපී බඹලොවට ගිය බ්‍රහ්මරාජවරු පවා නැවත පිළිවෙලින් තිරිසන් ප්‍රේත අසුර නිරය දක්වා වුණත් වැටෙන්න පුළුවන් යම් කලක. ඒ කියන්නේ අවිද්‍යා දෝමනස්යන්ගෙන් ඒ අය මිදිලා නැහැ. එහෙනම් අපි මෙතනදී බලන්න ඕන යටපත් කිරීමක් ගැන නෙවෙයි යට ඔබා ගැනීමක් ගැන නෙවෙයි සහ මුලින් ගලවා ඉවත් කිරීමක් පිළිබඳවයි මින් කියවෙන්නේ. එනිසා අපිට ලෝකය හම්බ වුණොත්
ඒ ලෝකයට එක්ක වැළෙන්න වෙනවා, එක්ක ගැටෙන්න වෙනවා, එක්ක මධ්‍යස්ථ වෙන්න වෙනවා. ලෝකයේ හමු නොවන තැනක ඇලෙන්න තැනකුත්, ගැටෙන්න තැනකුත්, මැදහත් වෙන්න තැනකුත් හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි සොයා බැලිය යුතු වෙනවා මේ විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියන අදහසට සැබෑ වූ අර්ථය. මොකක්ද මේ කියන්නේ කියලා. මොකද මේ අර්ථය සිද්ධ වෙන විදිහෙන් කායේ කායානුපස්සී විය යුතුයි. ඒ අර්ථය සිද්ධ වෙන විදිහට කායේ කායානුපස්සී වෙන්න ආනාපාන සතිය වඩන්න. ඒහා සමාන මේ ඵලය ලබා දෙන්නට පුළුවන් ප්‍රමාණය වීරිය ආතාපි කෙලස් තවන වීරිය. එතකොට කෙලස් තවන්නේ මොන ප්‍රමාණයෙන්ද? තදංගද විස්කම්බනද? නෑ සීමාව ඉක්මවා යන්න ඕන. නුවණ අනභවං ගමේති. ප්‍රහාණය කරන දේ නැවත නොහට ගැන්මක් දක්වා යන දැක්මක් නුවණක් යෙදিলা තියෙනවා. ඒ බඳු ප්‍රමාණයේ සිහියක් දක්වා උපකාර වෙලා තියෙනවා. එතකොට කායේ කායානුපස්සී විය යුතුයි. ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං මේ ටික විනය්‍ය දුරු වෙන අර්ථය. ඔන්න ඔය අර්ථය සිද්ධ වුණොත් අර පංචවිධ ආනිසංසය සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි. දැන් අපි ඊළඟට බලන්න ඕන කායේ කායානුපස්සී වෙනවා කියනකොට මේ කතා කරන්නේ මොන ප්‍රමාණයකින්ද කියන. අපි උඟාක් වෙලාවට ආනාපාන සතිය සහිත මේ කමඨහං දිහා බලන්නේ වැරදි තැනක පිහිටලමයි. මම කියලා කෙනෙක් සතෙක් පුද්ගලයෙක් ඉන්නවා. ඉන්නවා කියන පදනමට ඇවිල්ලයි අපි මේ දිහා බලන්නේ. එතනදි තමා කියලා අය ඉන්නවා. අනුන් කියලා තවත් පිරිසක් ඉන්නවා. තමාහා අනුන් කියන පිරිසක් ඉන්නවා තියනවා කියන අදහසක පිහිටලයි ඒ කර්මස්ථානයන් භාවිතා කරන්නේ. අන්න අර ඉද්ද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ හිමිකම ලබාගෙන එනවා කියනකොට ඊට වඩා වෙනස් වූ අතකින් මේ භාවිතයට ජීවිතෙන්න පුළුවන්කම හැදිලා තියෙනවා. මේ ශාසනයේ උරුමය අයිතිය ලැබුවද කියන කතාව තීරණය වෙන්නේ මෙන්න මේ ටික කරන්නේ කොහොමද කියන කාරණාව මත. මොකද අපට විශේෂයෙන්
කයෙහි කය අනුව බලන්න. කයෙහි කය අනුව බලන්න. තනිකර කය අනුව බලන්න කියන වචනය නෙමෙයි වදාළේ. කයෙහි කය අනුව බලන්න. වේදනාවෙහි වේදනාව අනුව බලන්න. සිතෙහි සිත අනුව බලන්න. දහමෙහි දහම අනුව බලන්න. දැන් මේ යෙදුම් වල පවා මේ වචනවල අර්ථය මතු කරගත යුතුම වෙනවා. අපි මොහොතක් ප්‍රායෝගිකව අපි යම් කර්මස්ථානයක් වඩන පිළිවෙල පිළිබඳව නුවණින් විමසලා බැලුවොත් මේ අදහස් යම් දුරකට අපට මතු කරගන්නට පුළුවන් වේවි. දැන් මොහොතක් ඔබ ඉන්න ඉරියව්වේ ඔබ ආනාපාන සතිය වඩන කෙනෙක් නම් ඒ ආනාපාන සති කර්මස්ථානයේ ඔබ භාවිතා කරන විදිය දෙතිස් කුණප ධාතු කර්මස්ථානයේ වෙන්න පුළුවන්. පුරුදු පුහුණු කරන යම් භාවනා කර්මස්ථානයක් වේ නම් දැන් එහි සිහිය පිහිටුවා ගත්තොත් දැන් ඔබට විමසා බලන්න පුළුවන් මේ ශාසනයෙහි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් හැටියටද මේ කයෙහි කය අනුව බලන්නේ. නිවැරදිව ඍජුවම අපිව හඳුනාගත යුතු වෙනවා. එතකොටයි අපට වඩා නිවැරදි වෙමින් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. දැන් හොඳින් බලන්න තමන් වඩන කර්මස්ථානයේ පිළිබඳව කර්මස්ථානාභිමුඛව දැන් ඔබේ S2 පියවෙලා S2 වැහිලා දැන් ඔබට ඔබ ඉන්නවා කියන අදහසකුත් එක්ක මේ තමා කියන සීමාව වැටහෙනවා. තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඉන්න ආකාරයෙන් තමන්ට දැర్శණය වෙනවා. බලන්න එහෙමද කියලා. තමා කියලා කෙනෙක් තමා කියන පුද්ගල ස්වභාවය තමන්ට අරමුණු වෙනවා. දැන් ඊටත් එහාට ගිහිල්ලා ආනාපාන සතිය නම් දැන් මේ ආස්වාද ප්‍රස්වාසය පිළිබඳව බලන්න සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවා ගත යුතු වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නිකං සතියක් නෙවෙයි. පරිමුඛං සතින් උපට්ඨපෙත්. දැන් ඔබ යම් ඉලක්කයකට නිශ්චිත තැනකට සිත යොමු කළ යුතු වෙනවා. දැස් පියාගත් ඔබට දෙතොල උඩිතොල නාසිකාග්‍රයේ හැටියට ආස්වාස වන වාතයේ ප්‍රාස්වාස වන වාතයේ හැටියට ඔබට යමක් හම්බ වෙනවා ඇති. යම් තැනක් මුණ ගැහෙනවා ඇති.
දැන් හොඳට බලන්න S2 පියාගත්ත ඔබට S2 පියාගත්ත ඔබට යමක් දකින්න පුළුවන්. රූපයක් දකින්නවා කියලා යම් අදහසක් ඇතොත් ඒ ගැන කතා කරන්න හෝ ඉඩ තියෙන්නේ ඇසත් එක්ක. හැබැයි දැන් ඇහැ පිය වෙලා. දැන් ඔබට දෙතොල හැටියට, උඩිතොල හැටියට, නාසිකාග්‍රයේ හැටියට ඔබ දකින නිමිත්තක් තියෙනවා. දකින තැනක් තියෙනවා. මේ කයද මේ බාහිර භෞතික කයද මේ ආහාරයෙන් හටගත්ත සතර මහා ධාතුයෙන් යුක්ත කයද මේ පේන්නේ? එහෙම පේන්න පුළුවන්ද? මනසට පුළුවන්ද රූප අරමුණු කරන්න? මනසට පුළුවන්ද ශබ්ද අරමුණු කරන්න? මනසට පුළුවන්ද ගන්ධ අරමුණු කරන්න? මනසට පුළුවන්ද රස අරමුණු කරන්න? මනසට පුළුවන්ද පහස අරමුණු කරන්න? ඒක කරන්න බෑ. රූප අරමුණු වෙන්න නම් ඒක පුළුවන් වෙන්නේ හැටයි චක්කු විඥාන. වෙන ආයතනයකින් ඒ කාර්ය කරන්න බෑ. ශබ්ද අරමුණු වෙනවා නම් ඒකට සෝත විඥානය. ඒ හැර වෙන ආයතනයකට ඒක කරන්න බෑ. ගන්ධයේ අරමුණු වෙනවා නම් නාසය ගාන ජීවාවේ ගාන විඥාන විතරම. රසයේ අරමුණු වෙනවා නම් දිවට ජීවා විඥාණයට පමණක් සීමා වූ කාර්ය. වෙන ආයතනයකින් කරන්න බෑ. පහස දැනෙනවා නම් ඒක කයත් කාය විඥාණයට පමණක් සීමා වූවක්. එනම් මනසටත් ධර්ම මනසටත් මනෝ විඥාණයටත් හමු වෙනවා නම් යම ඒ රූප දේ, ශබ්ද දේ, ගන්ධ දේ, රස දේ, පහස නේ මනසට මනෝ විඥාණයට අරමුණු කරන්න පුළුවන් නම් වෙන්න ඕන ධම්ම කියලා කියනකොට වේදනා සංඥා සංකාර. වේදනා සංඥා සංකාර. අවිදේකින් කිව්වොත් අපි මනසට සිතුවිලි අරමුණු කරන්න පුළුවන්. මනසට චිත්ත ගති අරමුණු කරන්න පුළුවන්. සිතේම ගතිය අරමුණු කරනවා මිස මනසට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කරන්න බෑ. එහෙනම් දැන් ඔබ ඔය කර්මස්ථානයේ වඩන වෙලාවේ බලන් ඉන්නේ කය දිහාද? කය දිහාද වෙනත් යමක් හමු වෙන තැනක කයසේ වර්ධවාගෙන බලනවා. ප්‍රශ්නයක් තියෙනවා විසඳා ගන්න. ඔබ ඔබෙන්ම විමසා බලන්න. කුමක්ද ඔබට අරමුණු වෙලා තියෙන්නේ? නිමිත්තක් හැටියට. ඒක බාහිර භෞතික වූවක් වෙන්න බෑ. එහෙනම් දැන් ඔබට කය හැටියට හමු වෙන්නේ කෙබඳු ධර්මතාවයක්ද කියන වැටහීම නුවණ ඇතුව කය අනුව බලන්න පුළුවන්. කය අනුව බලන්න පුළුවන්. කය හැටියට හම්බ වුනේ මොකක්ද? කෙබඳු දහමක්ද කියන අවබෝධයෙන් යුක්තව එහි මුලා නොවි
කය ගැන බලන්න පුළුවන්. නිකම්ම බලනවා වෙන්නත් බෑ. සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදියක් වෙන්නත් ඕන. විනය්‍ය ලෝකේ අතහැරෙන්නත් ඕන. දැන් ඔබට දෙතොල හම්බ වෙනවා, උඩිතොල හම්බ වෙනවා, නාසිකාග්‍රය හම්බ වෙනවා. ඒ කර්මස්ථානයට අනුව මේ හවල් තනයි මේ හවල් දෙයයි කියලා තමාගේ කයේ බවට දෙතිස් කුණුපය පිළිබඳව වේවා අරමුණු වෙනවා නම් කයේ කොටසක් හැටියට ඒ කියන්නේ ඔබ රූපේ අරමුණු කළා කියන අදහස. එතකොට දැන් නුවණින් විමසලා බලන්න ඒ තැන්වලදී රූපය හැටියට කය හැටියට රූපේද මේ අරමුණු වෙලා තියෙන්නේ. අරමුණු වෙච්ච තැන නිමිත්ත හැටියට පවතින්නේ කයද? දෙතිස් කුණුපයද? ධාතුවද? ආහාරයෙන් අටගත්ත කයද මේ හම්බ වෙලා තියෙන්නේ? මේ ටික තේරුම් ගත්තාම අපට ඉගෙන ගත යුතු ලොකු දහම් කතාවක් තියෙනවා. ඇසට, කනට, නාසයට, දිවට, මනසට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම මේ අරමුණු ලැබෙන වෙලාවක කවදාවත් සැප දුක විඳින්න බෑ. ඇයි? සැප දුක විඳින්න බැරි ඇයි? ඒ ගැටීම සුකුම නිසා, සියුම් නිසා. ධාතු රූපේ නෙමෙයි ගැටෙන්නේ. උපාදාය රූපේ එක ගැටෙන්නේ. චක්කු ප්‍රසාදයේ එක ගැටෙන්නේ. ප්‍රසාද රූපයක්ම. උපාදාය රූපයක්. ඒ නිසා ඒ වේදනාව දැනෙන්න බෑ. ඒ නිසා කාය ස්පර්ශයෙන් දැනෙන අවස්ථාව හැරෙනකොට අනිත් ආයතන පහේම දැනෙන වේදනාව ප්‍රකට වෙන්න බෑ. ඒ ස්පර්ශයේදී ඔබට ප්‍රකට වෙන්න ඕන සංඥාව. සංඥාව ප්‍රකටයි. වේදනාව ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි කාය ස්පර්ශයේදී සංඥාව ප්‍රකට නැහැ. වේදනාව ප්‍රකට. එයි ධාතුව සමග ගැටෙන නිසා. දැන් මේ අදහස හිතේ තියාගෙන දැන් ඔය ඉන්න තැන විමසන්න. ඉන්න තැන විමසන්න. වේදනාව සැප හෝ දුක මේ වේදනාව දැනෙන්න පුළුවන් කයට විතරයි. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසින් සැප දුක් විඳින්න බෑ කිසි දවසක කිසි කෙනෙක්. සැප දුක විඳින්න පුළුවන් කයට විතරයි. කයෙන් විතරයි. එහෙත් ඔබ
සැප දුක් විඳින තැන් පිළිබඳව විමසලා බැලුවොත් ඇහෙනුත් සැප දුක් විඳින, කනෙනුත් සැප දුක් විඳින, නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මේ හැම තැනකින්ම සැප දුක් විඳින්න පුළුවන් බවකින් හම්බ වෙලා. එහෙම හම්බ වුණා නම් විනයී ලෝකයේ අවිජ්ජා දෝමනස්සම් මේ කෘත්‍ය වෙන්නේ නැහැ. මේ අදහස ටිකක් අපි ගැඹුරෙන් නුවණින් විමසා බැලිය යුතුයි. ඔබ දැන් ඔය ඉන්න ඉරියව්වෙම කය පිළිබඳව සංවේදී වුණොත් ඔබට මුළු කය පුරාවටම ඇති වෙන්න පුළුවන් ස්වභාවය තමයි දැනීම. ඒකට අපිට කියන්න පුළුවන් විඳීම කියලා. කිසියම් තැනක විඳීමක් ඇති වෙනවා. ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න. ඔබ කයට සංවේදී වුණොත් වේදනාව කොච්චර ප්‍රකටද කියලා හඳුනගන්න. ඔබ ඒ දැනෙන විඳීම හරහා තමයි කය පිළිබඳව සීමා පනවගෙන තියෙන්නේ. කය පිළිබඳව නිමිති අරගෙන තියෙන්නේ ඔය විඳීමත් එක්ක. විඳීම ඔබට හම්බ වෙන්නේ තැනක් හැටියට. දැනීමක් ඇති වෙනකොටම දැනෙන්නේ මෙතනයි කියන තැනක් එක්ක ඔබට හම්බ වෙලා තියෙනවා. ආස්වාද ප්‍රස්වාසයේ ගැටෙන තැන තියෙන්න පුළුවන් දැනීම. කයත් පහසක් දැනීම. හැබැයි දැනීම කියන කාරණේ අර්ථය ගැඹුරුයි. අපට දැනෙන්නේ මෙන්න මෙතන. දැනෙන තැනක් නාසිකාග්‍රයක්, උඩුතලක්, යටිතලක් හම්බ වෙනවා. මේ කියන්නේ ලෝකේ හම්බ වෙලා. ලෝකේ හම්බ වුණොත් එක්ක ඔබට කැමති වෙන්න වෙන, එක්ක අකමැති වෙන්න වෙන, කොහොමද වෙන්නේ? අර අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපට කර්මස්ථානයේ වැඩෙන්න ඕන ලෝකේ අතහැරෙන විදිහට. දැන් බලන්න ආනාපාන සතිය අපි කොහොමද මේ ගැඹුර දන්නේ නැතුව සතිපට්ඨාන භාවනාවක් හැටියට කතා කරන්නේ කවුරු හරි මේ ඒ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හොඳින් වෙන්ව දැනගෙන තියෙන්න ඕනනේ. ආනාපාන සතියේදී කය පිළිබඳව නම් අපි බලන්නේ කයත් පහසත් කාය විඥානය. මේ හේතු ධර්මයන් මුල් කරගෙන දැනීම යන ඵල ධර්මයක් අටගන්න. හැබැයි මේ හේතුව හා ඵලය කියන දෙකත් අපට තියෙන්නේ වැරදි අර්ථයක්, වැරදි අදහසක්. කයත් පහසත් කාය විඥානයත් ඇති කල්හි දැනෙනවා. එතකොට දැනීම ඇති කල්හි කයත් පහසත් කාය විඥානයත් පවතින. හේතුව ඇති කල්හි ඵලයක්. ඔක තමයි අද අපේ ශාසනයේ බොහෝ අය කතා කරන දහම.
ඔය ධර්මතාවයේ තුල බුදුදහමේ අරුත ඇවිල්ලා නැහැ. හේතුව හැටියටම පවතිද්දී ඵලය ලැබෙන විදිහක්. අපි නිතර උදාහරණයක් ගෙන කතා කරනවා. අපි රස, නිරස, ගුණ, අගුණ ගැන කතා කරන්නේ තේකකි. තේක රසයි, තේක නිරසයි, තේක ගුණයි, අගුණයි. මිහිරි, අමිහිරි, හොඳයි, නරකයි කියලා කියන්නේ තේක. දැන් අපිට තේකක් හම්බ වෙන්නේ නැහැ සීනි තේකොළ උණු වතුර නැතුව ඇත්ත. හැබැයි තේක සීනි නෙමෙයි. තේක තේකොළ නෙමෙයි. තේක උණු වතුරක් නෙමෙයි. තේක සීනි වල, තේකොළ වල, උණු වතුර වල තිබුණේ නැහැ. එහෙනම් අපිට යථාර්ථයක් කියන මොකක්ද? තේක සීනිත් නෙමෙයි, තේකොළත් නෙමෙයි, උණු වතුරත් නෙමෙයි. සීනි වල, තේකොළ වල, උණු වතුර වල තිබුණෙත් නැහැ. සීනි තේකොළ උණු වතුර නැතුව තේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේකේ තියෙන අරුත? සීනි හැටියට වෙනස් නොවි අන්‍යතාවයටපත් නොවි පැවතුනේ නම් තේ හම්බ වෙයිද? තේකොළ වල ස්වභාවය අතහරින්නේ නැතුව වතුරේ දිය වෙන්නේ නැතුව අන්‍යතාවයකටපත් නොවුනේ නම් තේකක් හම්බ වෙයිද? උණු වතුර ස්වභාවයෙන්ම පැවතුනා නම් වෙනස් නොවි ඒකක් හම්බ වේවිද? එහෙනම් අපිට දහමක් කියනවා සීනි වල ස්වභාවය අතහැරිය නිසා, තේකොළ වල ස්වභාවය අතහැරුණු නිසා, උණු වතුරේ ස්වභාවය අතහැරපු නිසා. දැන් මේ හේතු තුනම අන්‍යතාවයකටපත් වෙනවා. අන්‍යතාවයටපත් වෙච්ච තැන අපිට දැන් තේකක් හම්බ වෙනවා. සීනි තේකොළ උණු වතුර එක අතකට අරගෙන තේක තව අතකට අරගෙන කතා කරන්න බෑ. හේතුවේ විපරිණාමයමයි කය ධර්ම. හේවීම දියවීමමයි ඒකක් වෙලා තියෙන්නේ. ඒක වය ධර්මයක් ඒක. හේතුව ක්ෂය වෙනවා නම් ඵල ධර්මයේ වැය වෙන එක. එතකොට හේතුව ක්ෂය වෙලයි ඵලය හදලා තියෙන්නේ. ඵලය හට ගන්නකොට හේතුව තිබූ ආකාරයෙන් නැහැ. ආයි සීනිතේකොළ උණු වතුර හොයන්න බෑ. මෙන්න මේ උපමාව මේ නිදර්ශනය ගැන ටිකක් හිතන්න. හිතලා ආයතන ටිකට සසඳන්න. කය පහස කාය විඥානයේ තිබියදී වෙනස් නොවි අන්‍යතාවයකටපත් නොවි ක්ෂය නොවි දැනීම යන ඵල ධර්මතාවය හම්බ වෙන්න බෑ. ආස්වාස වන බව ප්‍රාස්වාස වන බව දැනීමක් වෙන්න පුළුවන්. හැබැයි දැනීම හේතුවටයි කියන්නේ. හේතුව තුල ඉඳලා ඇවිල්ලක් නෙමෙයි. හේතුන්ගෙන් තොරව හට ගන්නවා කියන්නත් බෑ. හේතු ක්ෂය වෙලයි මේ ඵලය හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ තරමේ දහමක අසාගත් බව සුතවාචක වරින් සෘතවත් බවක පිහිටලා සෘතවත් බවක ඉඳගෙන බලන්න ඕන දහමක්.
එතකොට මේ අර්ථය මතු කරගත්තා නම් ඔබට දැනීමක් වෙයි. දැනෙන තැනක් හම්බ වෙන්නේ. දැනීමත් එක්ක දැනෙන්නේ මෙතනයි කියලා නම් කරන්න හම්බ වෙනවා නම් ඒ කය. ඒ ලෝකේ. හැබැයි දැනීම ඇති තැන ඔබ කය කියලා නම් කරන තැන කයටද ඔබ නම් කරන්නේ. ඔබට පෙනෙන නිමිත්ත සටහන කය නොවේ. කය නොවේ. හැබැයි අපි රූපේ හැටියට හම්බ වෙන තැන මුලා නොවි කය හැටියට රූපේ හැටියට බලන්න ඕනේ. එතකොට කයෙහි කායානුපස්සී වෙනවා කියනකොට කොච්චර හාත්පස වටපිටාවක් අපේ දැනුමින් සන්නද්ධ වෙලා තියෙන්න ඕනද? මේ ශාසනයේ මහණක්, මේ ශාසනයේ මෙහෙණක්, මේ ශාසනයේ වසුවෙක්, මේ ශාසනයේ වසියක් වෙන්න නම් මේ හාත්පස දහම අසා දැනගෙන තියෙන්න ඕන. එතකොට දැන් බලන්න ඔබට ලෝකයේ අතහැරලා ඇලෙන්න ගැටෙන්න තියෙන ලෝකයෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් පිය උරුමයක් හම්බ වෙනවා. මාරයටවත් ලං වෙන්න බැරි. මාරයට බාධා කරන්න බැරි. හේම භූමිය පිය උරුමය හම්බ වෙනවා. දැනීම් මාත්‍රයක් තියෙනවා. හැබැයි දැනෙන තැනක් නැහැ. දැනෙන කෙනෙක් නැහැ. මෙන්න මේ සීමාවට එන්න පුළුවන් වුණොත් අපට පුළුවන් වේවි ඔය ආනාපාන සති කර්මස්ථානයේදී කතා කරන අර සතර සතිපට්ඨානයට අනුරූපී ලක්ෂණ ටික පෙලින් පෙලට හඳුනගන්න. අපි යම්තා මේ නාම ධර්මයන් හම්බ වෙන තැනක රූපේ හැටියට මුලා වෙනවා කියලා කියන්නේ සුදු ගොනයි කළු ගොනයි දෙන්න එකට ආඳනවා. අපට හම්බ වෙලා තියෙන්නේ පෙනිලා තියෙන්නේ මොකද්ද කියන එක නිශ්චය කරගන්න. ඒක බත් පාන් වලින් ආහාරයෙන් හැදෙන සතර මහා ධාතුයෙන් යුක්ත දෙතිස් කුණුප කයද මේ හම්බ වෙන්නේ පේන්නේ. මේ මනසට අරමුණු වෙන්නේ එහෙම දෙයක්ද? එහෙම නැත්නම් මේ වේදනා සංඥා සංඛාර මෙන්න මේ ධර්මතාවය හොඳින් නිශ්චය කරගන්න. එතකොට ඔබට කිසි සැකයක් එන්න විදිහක් නැහැ. මම කය කියලා බලන තැන තියෙන්නේ කයමද කියන. එහෙනම් මම කය දිහා බලනවා කියලා බලපු තැන තිබිලා තියෙන්නේ මොනවද කියලා දන්නවනම් ඔන්න අපිට නුවණක් තියෙනවා. සම්පජානෝ. දැන් මේ වරදවා බලන තාක්කල් කෙලස් නැවෙන්නේ නැහැ. එනම් මේ මුලාවටපත් නොවි මේ දෙස බලන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ බඳු සිහියක් පවතින්නත් ඕනේ.
දැන් ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුනට අර්ථය කෙබඳු තැනකින් විය යුතුද කියලා ඔබ විමසා බලන්න. මෙන්න මේ බඳු ආත්පස දහමක වැටහීමක් ඇතිව අපට මේ කාර්යය කරන්න පුළුවන් වුණොත් අර දින 7ක් වෙනි පුංචි කාලයක් තුලදී වත් සමුදය ප්‍රහාණය කිරීමෙන් නිරෝධය සාක්ෂාත් කරගැනීමේ හැකියාව තියෙනවා. එනිසා අපි ප්‍රමාද විය යුතුනේ. අදත් දැනුත් මෙන්න මේ අදහස් ටික මේ අර්ථ ටික මතු කරගත්තාම අපි කාටත් අමාරුනේ මේ අර්ථය වඩා ප්‍රකට කරගෙන මේ ප්‍රතිඵලය කරා එහාට යන්න. එනිසා ඔබ ඇහැ කන නාසය දිව කය මනස මේ ආයතන 6 ගැනම සංවේදී වෙන්න. මොනවද වෙන්නේ? කොහොමද අපි මුලා වෙන්නේ කියලා. දැන් කනට ශබ්දයක් ගැටෙන්න පුළුවන්. කනට ශබ්දයක් ගැටිලා ඇහෙන්න පුළුවන්. කනට ශබ්දයක් ගැටිලා ඇහෙන්න පුළුවන්. හැබැයි අපට ඇහෙන තැන ඇහෙන දෙයක් ඇහෙන්නේ කෙනෙකුගේ හඬක් සතෙකුගේ හඬක් කියලා හම්බ වෙනවා නම් දැන් අපිට මේ හාත්පස ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දය ඇහෙනකොටම කනට ගැටෙන ශබ්දය ඇහෙනවා. ඇහෙනකොටම අපට හම්බ වෙලා තින්නේ හුනේ. ගෙම්බේ. දැන් ශබ්දේ හුණු හිටියේ නෑ ගෙම්බෝ හිටියේ නෑ. සෝත විඥානේ ගෙම්බවත් හුණවත් නෑ. ඇසීම කියන තැන ගෙම්බ හුණු නෑ. එහෙනම් නැති කෙනෙක් නැති සතෙක් අපට හම්බ වෙලා නම් කොහොමද ඒ හම්බ වුනේ? එහෙම හම්බ වෙන තාක්කල් ප්‍රතිඵලය මොකක්ද? එහෙන තැන ගෙම්බෙක් හුණෙක් කියන අදහස උපදිනවා නම් දැන් ඒ හුණට ගෙම්බට සාපේක්ෂව කැමති වෙන්නේ නැද්ද? අකමැති වෙන්නේ නැද්ද? අවිද්‍යා දෝමනස්ස දෙකට පාර හැදෙන්නේ නැද්ද? සුතේ සුතමත්තා ඇසීමෙන් අවසන් වෙන්න ඕන. එහෙනම් අවසන් නම් ඇහුණු කෙනෙක් ඇහුණු සතෙක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපට හැමතිස්සෙම කරුණු කාරණා සකස් වෙලා තියෙන්නෙම පෙනෙන කෙනෙක් පෙනෙන දෙයක්. ඇහෙන්නේ කෙනෙක් දෙයක ශබ්දය. දැනෙන්නේ හඳුන් කූරක. දැනෙන්නේ ඇපල් රසය. දැනෙන්නේ කෙනෙකුගේ පහස. අපට හැමතිස්සෙම කැමති වෙන්න අකමැති වෙන්න අරමුණක් ඉලක්කයක් හදලා නිමිත්තක් හදලා මෙන්න මෙහෙම බලන තාක්කල් හයට පහස ගැටිලා දැනීමක්
දැනෙන තැනක් දැනෙන දෙයක් හම්බ වුණා. ඊට සාපේක්ෂව අපි තවත් ආයතනයක් උපද්දවගෙන ඒ දෙසට යන ගමන නවත්තන්න බෑ. කැමති වෙන අකමැති වෙන එක නවත්තන්න බෑ. එහෙනම් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන්න නම් මෙන්න මේ අර්ථය වෙන විදිහෙන් අපි මේ කර්මස්ථාන වඩන්නේ කොහොමද කියලා බලාගත යුතුයි. හඳුනාගත යුතු වෙනවා, අසාගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපිට ආනාපාන සතිය උදු කර්මස්ථානයක් හැටියට වෙන්ව අරගෙන කතා කරන්න බෑ සතර සතිපට්ඨාන භාවනාවක් හැටියට. කර්මස්ථාන 14කින් කායානුපස්සනාව පනවා තියෙන්නේ ඒ තැනට අනුචිතව ඒ තැනට අනුව වීරියෙන් නුවණින් සිහියෙන් ලෝකයේ අතහැරෙන විදිහට කොහොමද පරිහරණය කරන්න කියන දැනුම භාවිතා කරා. ලෝකේ හම්බ වෙන හැම තැනකම ලෝකේ අතහරින්න. එනිසා ඔබට පින්වත මෙන්න මේ කියන දැනුම සපුරා ගත්තාම ඔය කියන කාලපරාසය තුල මේ කියන ප්‍රතිඵල ටික ලැබෙන විදිහෙන් ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන්. දීගං වාසසන්තු අස්සං වාසසන්තු සබ්බකාය පටිසංවේදී පස්සම්භයං කාය සංඛාර. මේ දක්වා කායානුපස්සනාවට අදාළ මේ විදිහෙන් පීති පටිසංවේදී සුඛ පටිසංවේදී ආදී වශයෙන් වේදනානුපස්සනාව චිත්ත සංඛාර චිත්ත පටිසංවේදී අභිප්‍රමෝදයන් ආදී තැන ඥානපස්සන සතර සතිපට්ඨානයට බෙදාගෙන මුලා නොවි ඊතර වෙන පිළිවෙතක හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන සොයන්න විමසන්න හිතන්න ඔබට අවස්ථාවක් පමණක් මේ වෙලාවේදී උදා කර දෙමින් මේ වස්සාන සමයේ අපේ ඉලක්කය අපේ අරමුණ මෙන්න මේ අර්ථය මතු කරගෙන හැබෑ වූ සතර සතිපට්ඨාන භාවනාවකින් වැඩි කල නොයවා කෙටි කාලයක් තුළ සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වන විදිහෙන් කයෙහි කයානුව බලන්නේ මෙහිමයි වේදනාවෙහි වේදනාව අනුව සිතේ සිතානුව දහමේ දහම අනුව බලන්නේ මෙහිමයි කියන පූර්ව දැනුම ඇතුව සතිපට්ඨානෙහි යෙදෙන්නට අපි කෙසේ හෝ උත්සාහවත් වෙමු අධිෂ්ඨාන කරමු ඒ සඳහා උත්සුක වෙමු හොයා විමසමු කියන අදහස හැම දිනාට ඉදිරිපත් කරමින් අදට නියමිත අනුශාසනාව අපි මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් ඉතින් අද දවසේ මෙවන් ධර්ම දේශනාවක් තුළින් මතු කරගත් උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය
අපි හැම දෙනාටම මේ සංසාර ගමනේ බ්‍රහ්ම සැප, සත්ව සැප, දේව සැප, රාජ සැප, සිටු සැප ආදී මේ හැම සැපතක්ම ලැබුණා. නොලද්දේ එක සැපතයි ඒ නිවන් සැප විමුක්ති සැප. එබැවින් ලද සැපතක් පිණිස නොව නොලද ඒ උතුම් සැප පිණිසම හේතු පාරමී වේවායි සාදු කියලා. මත්බුදුවල වක්සනසාල නාරි මෛත්‍රී නාථ නිබ්බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේශාක්‍ය මහේශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමති සියලු ඉස්තකාමී දේව සමූහයාට මේ පින් අයිති වේවා. දිව යසිසුරු වැඩි දියුණු වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසෙත්වායි සාදු කියලා දෙවියන්. අති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාට මේ කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයෙන් මතු බුදු වන බුදු බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාගේ රැකවරණයෙන් දුරුසමානව අදුරුසමානව ලැබෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු අන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල ආත්පස රැකවරණයේ සැලසී උතුම් ලෝතුරු ප්‍රාර්ථනා වහවහ සමෘද්ධ වේවායි සාදු කියලා. පින් ඇති හැම දෙනාටමත් හැදු වැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් මේ පුණ්‍ය භූමිය ගොඩ නැගූ දායක කාරකාදී හැමටත් මේ පින් 100ක්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර මඟ නිම කොට ශාන්ත නිවනින්ම සැනසේවා. භව ගමනේ සරණාතුරු නරකාදී දුගති ගයකට සාපිපාසාදී දුකකට නොපැමිණි දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග සාගන ලෝතුරු මඟඵල නිවනින් කල්වේවාම බාප හැම දිනාතම ලැබේවා සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නියත අතෝ නිබ්බාන සම්පatti මිනාපේ සමිඤ්ඤ